අයිබෝන් දුවේ පුතේ අද අපි ගාන වෙන්නේ අපේ ඔන්ලයින් ක්ලාස් එකේ 7 වෙනි දවසේ අපි ආරම්භ කරන්නේ ඊ සතියේ කතා කරපු විතාන්‍ය පාලනය පාඩමේම තවත් දිගුවක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 3 වෙනි පාඩමත් 11 වසරේ 5 වෙනි පාඩමත් කියන පාඩම් දෙක විතාන්‍ය පාලන අදාළව මොකද 4 වෙනි පාඩමේ ටිකක් වැදගත් ටිකක් ගොඩක් ළමයිට අමාරු පාඩමක් ආන්ක්‍රම පාඩම ඒ නිසා අපි ඒක වෙනම දවසක සාකච්ඡා කරමු පොඩි පාඩම් දෙකක් ඒ පාඩම් දෙක අපි අද ටක් ගාලා කතා කරලා ඉවර කරගනිමු එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩම් වලට අදාළ අභ්‍යාස ඉරිගාන ප්‍රශ්න හොයාගෙන කරන්න හොඳයි අපි අද යන්නේ තුන්වෙනි පාඩමට මේ තුන්වෙනි පාඩමේ තියෙන්නේ පුතේ බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ ඇතිවෙච්ච ජාතික ව්‍යාපාරය කියන එක ජාතික ව්‍යාපාරය කියන වචනේ මුලින්ම භාවිතා වුණේ ඔය යුරෝපයේ වැඩවසම් ක්‍රමයේ විද වැටිලා ජාතික රාජ්‍ය ගොඩනගා ගැනීම සඳහා ගෙන ගිය අරගලය හඳුන්වනවා. එතකොට නමුත් ආසියා අප්‍රිකා වගේ රටවල මේ ජාතික ව්‍යාපාරය කියන වචනේ අපි යොදන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය ව්‍යාපාරය හඳුන්වනවා. මොකද ආසියානු අප්‍රිකානු බොහෝ රටවල් බ්‍රිතාන්‍ය පාලනයට රත් වෙලා තිබුණා. ඒගොල්ලන්ගෙන් නිදහස ගන්න ආරම්භ ව්‍යාපාරය හඳුන්වන්නට අපි ජාතික ව්‍යාපාරය කියන එක හඳුන්වනවා. ඒතකොට අපි මේ ජාතික ව්‍යාපාරය පුතේ ලංකාවේ ප්‍රධාන කොටස් දෙකකට මුහුණුවර දෙකකින් ක්‍රියාත්මක වුණා. එකක් තමයි පුතේ ආගමික මුහුණුවර අනිත් එක තමයි දේශපාලන මුහුණුවර. එකක් තමයි ආගමික මුහුණුවර අනිත් එක තමයි දේශපාලන මුහුණුවර. ඒතර ඕගොල්ලන්ගේ තුන්වෙනි පාඩමේ තියෙන පුතේ ආගමික මුහුණුවර දේශපාලන මුහුණුවර ආණ්ඩුක්‍රම සංස්කරණ තියෙන්නේ 4 වෙනි පාඩමේ. එහෙනම් අද අපි කතා කරන්නේ එතකොට තුන්වෙනි පාඩම නිසා ජාතික ව්‍යාපාරයේ ආගමික මුහුණුවර කියන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. පුතා ඔයාලට මම කිව්වා දැන් මුලදීම ජාතික ව්‍යාපාරය කියන වචනේ තේරුම බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය ව්‍යාපාරය. ඒක ආරම්භක අවධිය තමයි ආගමික මුහුණුවර. හැබැයි ආගමික මුහුණුවර ක්‍රියාත්මක වෙන්නේ පුතේ නිදහස ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙමෙයි. ආගමික මුහුණුවරේ බලාපොරොත්තුව තමයි බ්‍රිතාන්‍යයන් කතෝලික ආගම ව්‍යාප්ත කරගෙන යනකොට ඒ කතෝලික ආගමෙන් බෞද්ධ ඊට පස්සේ ඉස්ලාම් හින්දු කියන ආගම් වලට පරතරයක් වුණා. ඒ ආගම් ඉස්ලාම් බෞද්ධ සහ හින්දු කියන ආගම් තම තමන්ගේ ආගම් බේරා ගැනීම සඳහා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකට තමයි ජාතික ව්‍යාපාරයේ ආගමික මුහුණුවර කියලා කියන්නේ. එතකොට මිෂනාරී කණ්ඩායම් මේ කියන්නේ කතෝලික ආගම ලංකාවට ඇවිල්ලා ලංකාව ව්‍යාප්ත කරන්න උත්සාහ දරපු මිෂනාරී කණ්ඩායම් තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න පුතේ ප්‍රධාන මාධ්‍ය තුනක් පාවිච්චි කරා. පළවෙනි මාධ්‍ය තමයි අධ්‍යාපන මාධ්‍ය. අධ්‍යාපන මාධ්‍ය කියන්නේ පාසල පල්ලිය ළඟ හදනවා ළමයි පාසල. එතකොට මොකද කරන්නේ ළමයාව මුලින්ම ගෙන්න ගන්නේ පාසලට. පාසලට ළමයාව ගෙන්න ගන්නත් ඒගොල්ලෝ උපක්‍රමයක් දැම්මා. ඒ තමයි රජයේ රැකියාවක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව දැනුම අනිවාර්ය කරා. දැන් එතකොට බෞද්ධ ළමයි, ඉස්ලාම් ළමයි, හින්දු ළමයි රජයේ තනතුරක් ගන්න නම් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ මේ මිෂනාරී පාසල් වල විතරයි. එහෙනම් මේ ළමයා මොකද කරන්න ඕනේ? මිෂනාරී පාසලට යන්න ඕනේ. ඉංග්‍රීසි දැනුම ලබා ගන්න. එතකොට මේ දරුවන් පුතේ මොකද කරේ? මේ පල්ලිය ඇතුළේ ළඟ තියෙන පාසල ඇතුලේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ව කතෝලික පරිසරයක් තුළ අධ්‍යාපනය ලබා දීලා එයාව කතෝලික ආගමට හරවගත්තා. එතකොට මේ මිෂනාරී පාසලට ඇතුළේ වෙන දරුවා ළමයි එළියට ගියේ කොහොමද? කතෝලික අදහස් කරපින්නාගෙන තමන්ගේ ආගමට ගරහන මට්ටමේ කතෝලික ආගමේ අදහස් කරපින්නාගෙන තමයි එළියට යන්නේ. ඒකේ බලාපොරොත්තුව තමයි ආගම ප්‍රචාරය කරන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි පුතේ ලේඛන. ලේඛන කියන්නේ සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවෙන් මේගොල්ලෝ බයිබලයේ සිංහලට පරිවර්තනය කරා. ඊළඟට බයිබලයේ තියෙන ඇතැම් කොටස් සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට මුද්‍රණය කරලා මිනිස්සු අතර බෙදා හරිනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මාසික තෑග්ග උරගල ලංකා විධානයේ වගේ සංග්‍රහහරා ඒගොල්ලෝ කරේ ආගම් ප්‍රචාරය කරපු එක.
තුන්වෙනි එක තමයි පුතේ දේශන මාධ්‍ය. දේශන මාධ්‍යයෙන් කරේ ජනතාව වලස් වන තැන්වලට ගිහිල්ලා දේශන පැවැත්වීම කරා. දේශන පැවැත්වීම කරා තමන්ගේ ආගම පිළිබඳව. තවත් ඔන්න අපිට වෙන අච්චු පොතේ දාගත්ත හැකි සමාජ සුබ සාධනය කියලා. සමාජ සුබ සාධනයක් කරා. ඒ කියන්නේ දුප්පත් පවුල් තෝරාගෙන ඒගොල්ලන්ට ආර්ථික වශයෙන් උදව් කරා. පැසින් මේ ටකරන් නැති ගෙවල් වලට ටකරන් දුන්නා. පැසිකිලියක් නැති ගෙවල් පැසිකිලි කටවල් දුන්නා. ඊළඟට මේ යම් තෑගි භෝග, ඊළඟට මුදල් ආධාර ඒවා තියලා මොකද කරන්නේ? තමන්ගේ කතෝලික ආගමට හරවා ගැනීම කරා. ඒතකොට මෙන්න මේ වගේ අධ්‍යාපන, ලේඛන, දේශනීය ආදී ක්‍රම මිෂනාරී තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම සඳහා භාවිතා කරා. ඊළඟට ඔයාලා බලා ගන්න මේ සඳහා පැමිණිච්ච මිෂනාරී කණ්ඩායම් නේද? ලන්ඩන් මිෂනාරී සමාගම, බැප්ටිස්ට් මිෂනාරී සමාගම, ඇමරිකානු මිෂනාරී සමාගම, මේ වගේ මිෂනාරී සමාගම් උන් ලංකාවේ විවිධ ප්‍රදේශ බෙදාගෙන තමයි මේ ආගම ප්‍රචාරය කිරීම කරේ. ඒ නිසා ඉතා සාර්ථක වූතේ ලංකාව තුළ කතෝලික ආගම වේගයෙන් ව්‍යාප්ත වෙගෙන යනවා. එතකොට මේ කතෝලික ආගම වේගයෙන් ව්‍යාප්ත වීම අනිකුත් ආගම් බෞද්ධ ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගමට ප්‍රශ්නයක් වෙච්ච නිසා ඒ නායකයන් තම තමන්ගේ ආගම ආරක්ෂා කර ගැනීම සඳහා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ ජාතික ව්‍යාපාරයේ ආගමික මුහුණුවර කියලා. එතකොට බෞද්ධයෝ තමන්ගේ බුදුදහම බේරා ගැනීම සඳහා ගෙනගේ ව්‍යාපාරයක් අපි කියනවා බෞද්ධ පුනරුජීවන ව්‍යාපාරය කියලා. ඒතර බෞද්ධ පුනරුජීවන ව්‍යාපාරය සිද්ධ වෙන්නේ ළමයි මේ මිෂනාරින් අරන් ගිය මෙන්න මේ ප්‍රධාන ක්‍රම තුනට උත්තර සැපයීම. එහෙනම් අධ්‍යාපනය කියන්නේ පල්ලි ළඟ ඒගොල්ලෝ පාසල හදලා ආගම් ප්‍රචාරය කරනවා නම් අපි ඒකට උත්තර දෙන්නත් උනේ අධ්‍යාපනයෙන්මයි. ඒ නිසා අපේ පැවිදි පඬිවරු පුතේ පැවිදි හිමිවරු මොකද කරන්නේ? පැරණි පිරිවෙන් ක්‍රමය නැවත ස්ථාපිත කරන්න උත්සාහ කරනවා. පැරණි පිරිවෙන් ක්‍රමය නැවත ස්ථාපිත කරන්න උත්සාහ කරනවා. නේද? එතකොට ඒ කියන්නේ දැන් පිරිවෙන් පුතේ ඉස්සර ලංකාවේ ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානයේ පන්සල. එතකොට මේ පන්සල ළඟ තමයි පන්සලේම තමයි පිරිවෙල තිබුණේ. ගිහි පැවිදි හැමෝම ඉගෙන ගත්තේ මේ පන්සල් වල. හරිද? එතකොට අපි ඒක කරන්න නමුත් වටින ජාතීන්ගේ අනුග්‍රහයක් නොලැබීම නිසා මේවා පිරිවීමට පත් වෙලා තිබුණා. ඒ නිසා අපේ පැරණි හිමිවරු ගත්තේ පුතේ උත්සාහ කරේ නැවත මේවා පුනරුජීවනය කරා. මේවා සම්බන්ධ ඉතා වැදගත් තුන් දෙනෙක් ඉන්නවා අපේ හාමුදුරුවරු. ඒ තුන් දෙනා සහ ඒගොල්ලන්ගේ පිරිවෙන් හොඳට පාඩම් කරගන්න ඕනේ. පළවෙනි හාමුදුරුවෝ තමයි වලානේසි සිද්ධාර්ථ හිමි. වලානේසි සිද්ධාර්ථ හාමුදුරුවෝ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන නිර්මාණය කරනවා. මේක තමයි පුතේ බෞද්ධ නායකයෝ බිහි කරපු තැන. ඒ කියන්නේ මිෂනාරී පාසල් වලට ගිහිල්ලා කතෝලික අදහස් කරපින්නාගෙන බෞද්ධයන් වෙනුවට පරම ධම්මචේති වගේ පිරිවෙලෙන් තමයි අනාගත ජාතික ව්‍යාපාරයට අවශ්‍ය සම්පූර්ණ නායකයන් නිර්මාණය කිරීම කරන්නේ. ඊළඟ මුන්නාන්සේගේ ප්‍රධානම ගෝලයක් තමයි හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවන නිර්මාණය කිරීම කරනවා. මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවන නිර්මාණය කිරීම කරා. ඊළඟට රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හාමුදුරුවෝ උන්වහන්සේ පෑලියගොඩ විද්‍යා ලංකාර පිරිවර නිර්මාණය කිරීම කරා. දැන් හොඳට බලන්න මේ තුන පාඩම් කරගන්න. වලානේ සිද්ධාර්ථ හාමුදුරුවෝ පරම ධම්මචේතිය පිරිවන, හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ විද්‍යෝදය පිරිවන, ඊළඟට රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හාමුදුරුවෝ විද්‍යා ලංකාර පිරිවෙන් තුන ඉදිකිරීම කරා. එතකොට මේ හරහා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ළමයි බෞද්ධ ජාතික ව්‍යාපාරයේ පුනරුජීවන ව්‍යාපාරයට අදාළ නායකයන් නිර්මාණය කර ගැනීම. මොන අපි පළවෙනි කාරණේ කතා කරා පිරිවෙන් පිළිවෙල. මොනවද විභාගයට ඇරුවොත් බෞද්ධ පුනරුජීවන ව්‍යාපාරයට ඒගොල්ලෝ කරපු දේවල් එකක් තමයි පිරිවෙන් පිළිවෙල. අපි දැන් මේකම තව ටිකක් ඉස්සරහට යමු. මේ පිරිවෙනේ උගන්වන්නේ ළමයි බොහෝ වෙලාවට දේශීය අධ්‍යාපනයේ පාලි සංස්කෘත වගේ විෂයන් තමයි උගන්වන්නේ. ඒ නිසා මේක පොඩි ගැටලුවක් තිබුණා ළමයි මිෂනාරී පාසලත් එක්ක තරගකාරයෝ කරට කරව යන්න බෑ. මොකද අර සිංහල උගන්වන්නේ ඉංග්‍රීසි උගන්වනවා, ගණිතය ලතින් භාෂාව උගන්වනවා. අපේ කී උගන්වන්නේ අපේ පිරිවෙන උගන්වන්නේ ළමයි
පාලි සංස්කෘත බුද්ධ ධර්ම මේ වගේ විෂය. ඒ නිසා දේශීය අධ්‍යාපනය නගා සිටවන්න මේ පිළිවෙල වලට පුළුවන් වුණා මිෂනාරි පාසල් එක කරට තරකවා දෙන්න අමාරු වෙනවා. එහෙනම් අපිට කලියුතු තිබුණේ ළමයි මිෂනාරි පාසල් හා සමාන බෞද්ධ පාසල් ඇති කරගන්න. හැබැයි එතන තිබ්බ ගැටලුව තමයි අපිට සංවිධාන ශක්තියක් හෝ නිශ්චිත අරමුදලක් තිබුණේ නැහැ. මේ தත්ත්වය පහළ යන්නේ ළමයි ලංකාවට කාගේ පැමිණීමත් එක්කද ඕල්කට්තුමාගේ පැමිණීමත් එක්ක. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා පුතේ පිටවනවා පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ පිටවල ඒකේ අධ්‍යාපන අරමුදලක් ඇති කරනවා. මේ අධ්‍යාපන අරමුදල හරහා මොකද කරන්නේ? එතුමා ලංකාව පුරා මොනවාද බෞද්ධ ඉංග්‍රීසි පාසල් ඇති කිරීම කරනවා. ඒතකොට ඉංග්‍රීසි උගන්වනවා මේක හැබැයි බෞද්ධ බුදුදහම බෞද්ධ සිරිත් විරිත් වලට අනුවයි මේ පාසල් ඇති කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ පාසල් පළවෙනි පාසල පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි බෞද්ධ පාසල ඒක අද කොළඹ ආනන්ද විද්‍යාලය නමින් තියෙනවා. ඊළඟට කොළඹ නාලන්ද විද්‍යාලය, ඊළඟට ගාල්ල මහින්ද, මාතර රාහුල, මහනුවර ධර්මරාජ, මාතලේ විජය, ගම්පොළ දිනරාජ, නාවල පිටි අනුරුද්ධ මේ වගේ විශාල බෞද්ධ පාසල් ප්‍රමාණයක් නිර්මාණය වුණා. ඊළඟට ඔක්කොම බෞද්ධ මේ ඔක්කොම පුතේ බාලක පාසල්, පිරිමි පාසල්. එතකොට කාන්තාවන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මේරි මියුසියස් ඊට පස්සේ එලෙනා බ්ලැවැන්ස්කි වගේ කාන්තා එකතු වෙලා කාන්තා පාසල් නිර්මාණය කරා. කොළඹ විසාකා අද ලංකාවේ තියෙන ප්‍රධානම පාසලක් කොළඹ විසාකා, ඊට පස්සේ මියුසියස්, ඊට පස්සේ ගාල්ල සංගමිත්තා, මාතර සුජාතා වගේ බෞද්ධ කාන්තා පාසල් නිර්මාණය කිරීම කරා. මේක තමයි පුතේ බෞද්ධ කුරුටි ව්‍යාපාරයේ යටතේ ඇතිවෙච්ච වැදගත්ම සාධනීය පියවරක්. මොකද දැන් මේ පාසල් වලට එන දරුවෝ ළමයි ඉංග්‍රීසි ලතින් හැම දෙයක්ම දන්න, ගණිතේ විද්‍යාව දන්න, හැබැයි බෞද්ධ සදාචාරයක් තියෙන දරුවෝ. අන්න මේකෙන් පුළුවන් වුණා මිෂනාරි පාසල් සමග කරට කර අපිට තරගවන්න. එහෙනම් මම කෝ අධ්‍යාපනයේ යටතේ කොටස් දෙකක්, එකක් පිරිවෙන් දියුණු වීම, අනිත් එක තමයි බෞද්ධ ඉංග්‍රීසි පාසල් නිර්මාණය. එතකොට මේක බලපානොත්තේ ලංකාවේ අධ්‍යාපනයේ දියුණුව සඳහා. හොඳයි. එහෙනම් අපි යම් ඊළඟ දෙවෙනි කොටසට ඒගොල්ලෝ කරේ පුතේ දෙවෙනි එක තමයි මොකක්ද ලේඛන. ඒ කියන්නේ බයිබලයේ කතාවුවත් ලියලා මිනිස්සු අතර බෙදා ගන්න. අපේ කට්ටිය මොකද කරන්නේ? ළමයි බෞද්ධ ලේඛන සම්ප්‍රදාය දුන්නැටුවා. මේකට අපිට තිබු ලොකුම ගැටලුවක් තිබුණේ බෞද්ධ මුද්‍රණාලයක් නැතිකම. එතකොට ඒකත් ආරම්භ කිරීම කරා සුමනතිස්ස හාමුදුරුවෝ මැදිහත් වෙලා සියම්රාජේ රජුගේ ආධාරත් දේශීය දරුවන්ගේ ආධාරත් එකතු වෙලා ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය ඉදිරිපත් කිරීම නැත්නම් නැති කිරීම කරනවා. මේක බෞද්ධ කුරුටි ව්‍යාපාරයේ වැදගත් සම්දිස්ථාන. ඊට පස්සේ කවටගතික සුදර්ශන මේකට පස්සේ ඉදිරිපත් වීම වෙනවා ළමයි. සරසවි සඳරැස, සිංහල බෞද්ධයා, ඊට පස්සේ සිංහල ජාතිය මේ වගේ පුවත්පත් රැසක්, බෞද්ධ පුවත්පත් රැසක් මේ යටතේ නිර්මාණය වීම සිද්ධ වෙනවා. රයිට්. හොඳයි. අපි ඊළඟට යමු. දැන් ඔන්න මම කතා කරා ලේඛන. ඒගොල්ලෝ බයිබලයේ කතාවුවත් මුද්‍රණය කළා. අපි එතකොට බෞද්ධ පුවත්පත්, ඒ පුවත්පත් බලා ගන්න ඕනේ, කීපයක් පාඩම් කර ගන්න ඕනේ. ඒක ආරම්භ කිරීම කරා. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ දේශන. දේශන වලට අපිට ගන්න වෙන්නේ පංච මහා වාද. දැන් මේගොල්ලෝ වාද කරේ පුතේ තනින් තන කොහොමද මේ බුද්ධ ආගම කියන්නේ අසත්‍ය ආගමක්. බුද්ධ ආගම කියන්නේ අසත්‍ය ආගමක් කියලා තමයි මේගොල්ලෝ මේ තනින් තන ගිහිල්ලා වාද මේ දේශන පැවැත්වුවේ කතෝලිකයා.
එතකොට මේ බෞද්ධ හාමුදුරුවෝ අභියෝග කරා ළමයි මේ කාටද මේ කතෝලික පූජකයන්ට එන්න පුළුවන් නම් ඔය කියන කරුණු වැරදි කියලා පෙන්නන්න. හරිද? ඒ කියන්නේ බුද්ධ ආගමද කතෝලික ආගමද හරි කියන එක නෙමෙයි මෙතන කියන්නේ මේ කතෝලික පූජකයෝ කියපු දේවල් වැරදි කියලා පෙන්නන්න පුළුවන් තරම් ඉන්නකෝ අපිත් එක්ක වාද කරා. ඒ අනුව ලංකාවේ වාද පහක් ඇති වුණා. ඒ වාද පහ අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට එහෙම මේ කියන්නේ පාඩම් කරගන්න අමාරු නම් පැටලෙනවා නම් ඔයගොල්ලන්ට මතක ඇති අපි පන්තියේ ඉගෙන දුන්නා වණ්ඩෝ වරෙන් උදා ගමේ පාටියට ගියා. නේද? එතකොට මොකද්ද මේ අනුව අපිට බලා ගන්න පුළුවන් පළවෙනි එක බද්දේගම් ඊට පස්සේ වරාගොඩ ඊට පස්සේ උදම්මිට ගම්කොළ පානදුර විදියට වාද පහ ක්‍රියාත්මක වුණා. බද්දේගම වරාගොඩ උදම්මිට ගම්කොළ පානදුර විදියට වාද පහ දුන්නා. ඊළඟට අපි අවුරුද්දක් පාඩම් කරගත්ත 65 66 71 73 කියලා 1800 ඔක්කොම 1765 1766 71 සහ 73 කියන අවුරුදු වල තමයි මේ වාදිවාදත් ඉතාලකට ගත්තුනා. මේකට මූලිකත්වය ගත්තේ විශේෂයෙන් විකෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ. වාදිව සිංහ කියන අන්වර්තනාවේ වුණාන්සෙට තිබුණා. ඊළඟට තව එක්කඩුවේ සී සුමන්ත්‍ර රත්වානේ සී ධර්මාලෝක පස්කඩුවේ සී සුභූති පොතුවිල ඉන්ද්‍රජෝති බඹරැද්දේ සිරිසීවලි මේ වගේ හාමුදුරුවෝ තුන්වහන්සේට කරුණු සපයා දීම කරා. එතකොට මේකේ ඉතාම වැදගත් වෙච්ච වාදය තමයි පානදුරාවාදය. පානදුරාවාදයේ පිටපත් මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත වුණා. ඔය පස්සේ කාලෙක ඕල්කට්තුමාගේ කට්ටිය පවා ලංකාවට එන්නේ ඔය කියන පානදුරාවාදයේ ප්‍රතිඵලයක් විදියට. හොඳයි. එහෙනම් අපි කාරණා තුනම කතා කරා. ලේඛනයෙන් අපි අධ්‍යාපනයෙන් අපි කොහොමද උත්තර දුන්නේ පිරිවෙන් අදලා බෞද්ධ විද්‍යාසි පාසල් අදලා ලේඛනයෙන් අපි කොහොමද උත්තර දුන්නේ අපි මුද්‍රණාල සහ පුවත්පත් ආරම්භ කළා. දේශනෙන් අපි කොහොමද දුන්නේ ඒගොල්ලෝ දේශනය කළ කියන කරුණු වැරදි කියලා පෙන්වන්න වාද පහක් ඇතුණා. මේ වාද පහම ජයග්‍රහණය කිරීම කරා. ඒන වරහාරා මොකද වෙන්නේ අපිට අවස්ථාවක් ලැබුණා බුද්ධ ආගමේ තියෙන ප්‍රෞಢත්වයේ කියන එක විදහා දක්වන්න. රයිට් ඔන්නෝක තමයි මූලික පියවරවල් තුන. ඊට පස්සේ පුතේ අපි එතනින් එහාට යන්න ඕනේ. ඔය ඉංග්‍රීසියේ ආගමික ව්‍යාපාරයේ ප්‍රතිඋත්තර දීමට එහා ගිහිල්ලා අපේ රටේ තවත් ව්‍යාපාර තුනක් ඇති වුණා. පළවෙනි එක තමයි දේශ වාත්සල්‍ය නැත්තම් ජාතිකානුරාගය ඇති කිරීමේ ව්‍යාපාරය. මොකද්ද මේ ජාතිකානුරාගය ඇති කිරීමේ ව්‍යාපාරය කියන්නේ? අපේ රටේ ඉතා ප්‍රෞಢ සංස්කෘතියක් තිබුණා. මේ කාලේ කතෝලිකයන් මේ කාලේ අපේ මිනිස්සු අපේම සිංහල මිනිස්සු මොකද කරේ? අර සංස්කෘතිය පැත්තකට දාලා කතෝලික සංස්කෘතිය හරය නොව පිටපොත්. හරිද? අපි කියන්නේ සිංහල මිනිස්සු මොකද කරේ මේ කාලේ? බ්‍රිතාන්‍ය සංස්කෘතිය හරය නෙවෙයි පිටපොත් අරගෙන මොකද කරන්නේ? සුද්දන්ටත් වඩා කලසුද්ද වෙන්න පටන් ගත්තා. එතකොට මේ සංස්කෘතිය ඒගොල්ලෝ කන බොන දේ අඳින ඇඳුම ඊට පස්සේ කතා කරන භාෂාව මේ හැම එකක්ම තුලින් ඒගොල්ලෝ බටහිර කරගෙන පටන් ගත්තා. අනවශ්‍ය විදියට බටහිර කරගෙන පටන් ගැනීමත් එක්ක මොකද වුනේ? අපේ සංස්කෘතිය නගා සිටීම සඳහා ව්‍යාපාරයක් අවශ්‍ය වුණා. මේ සඳහා මූලිකත්වයේ ගත්ත පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අනගාരിക ධර්මපාලතුමා. එතුමා මොකද කරන්නේ? දේශන පවත්වමින් ලේඛන හරහා සිංහල සංස්කෘතිය අගය, බෞද්ධ සංස්කෘතිය අගය, පැරණි සංස්කෘතිය අගය කියන එක වටහා දීම කරා. ඊළඟ එස් මහින්ද හාමුදුරුවෝ අච්චුපොතේ නම නැවතේ නමුත් කියන්නේ උන්වහන්සේ ජාත්‍යාලය දැනෙන පරිදි කවි රචනා කරා. ඊළඟට පියදාස සිරිසේන නවකතා කරුවෙක්. එයා මොකද කරන්නේ? ජාත්‍යාලය වැඩ වෙන පරිදි නවකතා රචනා කරා. ඊළඟට ජෝන් ද සිල්වා
ඔහු නාට්‍යකරුවෙක් යොන්ද සිල්වා මොකද කරේ ජාත්‍යාලයේ නගා සිටින පරිදි නාට්‍ය රඟ දැක්වීම කරා මේ හතර දෙනා මුස්සාගත්තේ පුතේ මාධ්‍ය හතරකින් ලේඛනයෙන් කවියෙන් කතාවෙන් ඊළඟට නාට්‍ය උත්සාහ කරේ මොකටද තමන්ගේ පෞර තමන්ගේ අතීත සංස්කෘතිය අගය වටහා දීමත් ඉංග්‍රීසි සංස්කෘතිය හරය කරපින්නාගෙන යාමේ ආදීනව පෙන්වා දීමත් ඒක තමයි දේශවාත්සල්‍ය සහ ජාතිකානුරාගී ව්‍යාපාරය කියලා කියන්නේ. දෙවෙනි එක තමයි පුතේ අමද්දක ව්‍යාපාරය. අමද්දක ව්‍යාපාරය කියන්නේ ඔය බ්‍රිතාන්‍ය තමන්ගේ ආදාය වැඩි කර ගැනීම සඳහා අපේ ලාංකිකයන් අතර මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම කළා. එතකොට මේක 1912 දී සුරාපොදු පන්ත නීතිගත කළා. ඒක සමාජ විරෝධයක්සේ සලකලා ඊට එරෙහි ව්‍යාපාරයක් ඇති වුණා. ඒකට තමයි අමද්‍ය ව්‍යාපාරය කියන්නේ. අමද්‍ය ව්‍යාපාරය කියන්නේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට එරෙහිව ඇති කරපු ව්‍යාපාරය. හරි එතකොට අමද්‍ය ව්‍යාපාර නායකත්වයේ ගත්තේ මේ තුන් දෙනා මේ හතර දෙනාගෙන්ම මේ තුන් දෙනාමයි. අනිකාරික ධර්මපාල ලේඛන දේශන මගින් කිව්වේ මත්ද්‍රව්‍ය වල තියෙන ආදීනව රාගොන්නා විදුවිති රාගොන්නා වසලේකි ඒ වගේ සංතංගල දේශන ගවමස් මොකක්ද මත්පැන් නොබොනු ඒ වගේ දේශන ප්‍රවැත්වීම කරා ඊළඟ පියදාසිරිසේන තමන්ගේ චරිතව නවකතාවල චරිත පාවිච්චි කරලා මත්ද්‍රව්‍ය වල ආදීන ඉදිරිපත් කිරීම කරා ජෝන්ද සිල්වා පරාභව නාට්‍යයේ සුභා කාණ්ඩේ වගේ නාට්‍ය හරහා මත්ද්‍රව්‍ය වල ආදීනව පෙන්වා දීම කරා. හොඳයි අමද්‍ය ව්‍යාපාරය කියන්නේ. ඊළඟට තුන්වෙනි ව්‍යාපාරය තමයි පැරණි සිද්ධාස්ථාන රැකගැනීමේ ව්‍යාපාරය. පැරණි සිද්ධාස්ථාන රැකගැනීමේ ව්‍යාපාරය. පැරණි සිද්ධාස්ථාන රැකගැනීමේ ව්‍යාපාරය අරහා අපි බලාපොරොත්තු මේ පුතේ අර පැරණි අලගුවන් වැලි සෑය ඊට පස්සේ ලෝවාමාපාය මේ වගේ පැරණි සිද්ධාස්ථාන බොහෝමයක්ම මේ කාලේ වෙනකොට ළමයි මොනවද දරාවෙන්න තත්ත්වයක් තිබුණා. නමුත් බ්‍රිතාන්‍යයන් ඒ පැත්තට ගිහිල්ලා ඒ කියන්නේ ජෝර්ජ් ටර්නර් ඊට පස්සේ එච්.සී.බී. බෙල් වගේ පුරාවිද්‍යාඥයෝ මේ කැණීම් කරලා මේ පෞර ශිෂ්ටාචාරය මතු කර ගැනීමක් කරා. එතකොට දැන් මේගොල්ලන්ට අවශ්‍යතාවක් ඇති වුණා මුසේ මේවා නැවත රැක ගැනීමක් කරා. අන්තිම මේවා නැවත නගා සිටුවන්න අවශ්‍යතාවක් ඇති වුණා. ඒ නිසා මොකද වුනේ මේ පැරණි සිද්ධාස්ථාන ව්‍යාපාරයක් ඇති වුණා. මේ සඳහා පැහැදිලි වුණු කටයුතු කරපු කෙනා තමයි බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර කියන මහත්තයා. බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මහත්තයා තමයි මේ සඳහා පූර්ණ වශයෙන් කැප වෙලා කටයුතු රෝගුවන් වැලි සෑය ඊට පස්සේ රූපාරාමයේ වගේ දේවල් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කිරීම ආරම්භ කරා. අයිතින ඕලන් තේරෙනවා ඇති මේ මම කිව්වේ මොකද්ද? ඉංග්‍රීසියේ උත්තරවලට ප්‍රතිඋත්තර දීම ඒ ඔබට ගිහිල්ලා තවත් ධාරාත්මක ව්‍යාපාර තුනක් පටන් ගත්තා. ජාපේ පැරණි සංස්කෘතිය අගය පෙන්වා දෙන්නයි මත්ද්‍රව්‍යවලට එරෙහිවීමටයි පැරණි සිද්ධාස්ථාන රැක ගැනීම සඳහා උතුරු තමයි ඔය හය එකතු කරලා තමයි අපි බෞද්ධ ජාතිපුනර්ජීවන ව්‍යාපාරයේ ඉදිරිපත් කිරීම කරන්නේ. හොඳයි ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ හින්දු පුනර්ජීවන ව්‍යාපාරය මේ සඳහා මූලිකත්වයේ ගත්ත කෙනා තමයි ආරුමුග නාවලතුමා. ආරුමුග නාවල එයක් කරන්නේ පුතේ අර විදියටම තමයි අධ්‍යාපනය කියන්නේ යා තමන්ගේ නිවසේ තමයි මුලින්ම ගෙදර පන්ති පැවැත්වුවා. මේ පන්ති වලින් කිව්වේ හින්දු සිරිත් රැක ගැනීමේ වටිනාකම තමයි මේ පන්ති හරහා පෙන්වන්නේ. ඊළඟට මෙයා මොකද කරේ පාසලක් ආරම්භ කිරීම කරා. පළවෙනි පාසල ආරම්භ කළේ වන්නාර පන්නේහි සෛව ප්‍රකාශ විද්‍යාශාලේ කියන පාසල තමයි මෙයා ඇති කිරීම කරේ. සෛව ප්‍රකාශ විද්‍යාශාලේ කියන පාසල ඇති කරා මෙයා. ඊට පස්සේ මෙයාටත් මේකේ තේරුම් ගන්න පිළිගන්න වගේම හින්දු සංස්කෘතිය ගැන මේ පාසලේ කිව්වේ. නමුත් මෙයා තේරුම් ගත්තා දෙමළ දරුවෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒ නිසා දෙමළ දරුවන්ට අවශ්‍යයි හින්දු ඉංග්‍රීසි පාසලක්. ඒකට තමයි යාපනයේ
ශිවංගල කියන ස්ථානයේ පාසලක් ආරම්භ කළා. ඒක පස්සේ කාලෙක යාපනයේ හින්දු විද්‍යාලය නමින් ප්‍රසිද්ධ පස්සේ කාලෙක යාපනයේ හින්දු විද්‍යාලය නමින් ප්‍රසිද්ධ වෙනවා. රයිට් මෙයා අධ්‍යාපනය අර්ථය කරේ මොකද්ද පුතේ? වන්නාපල්ලි සර්වප්‍රකාශ විද්‍යාශාලය ආරම්භ කරන ඊළඟට යාපනයේ ශිවංගල ප්‍රදේශයේ හින්දු ඉංග්‍රීසි පාසලක් ඇති කරා. තව හින්දු අධ්‍යාපන සභාව ඇති කරලා අපේ පරවිඥානත් බෞද්ධ සංගමයේ වගේම දෙමළ ප්‍රදේශවල දෙමළ පාසල් ව්‍යාප්ත කිරීම කරලා තියෙනවා. ඊළඟට ලේඛනය මොකද කරේ පුතේ? මේවලට එතකොට දරුවන්ට ඉගෙන ගන්න පොත් අවශ්‍යයි. මෙයා පාල පාඨම් නමින් කාණ්ඩ 3කින් යුත් පෙළ පොතක් මේ දරුවන්ට රචනා කිරීම කරා. ඊළඟට ගද්‍ය පද්‍ය කෘති පරිවර්තනය කරා. මේ වගේ දේවල් මෙයා කරා. ලේඛනයන් ඊළඟට දේශනා ගත්ත පුතේ මෙයා තැන් තැන් වලට ගිහිල්ලා හින්දු සංස්කෘතිය අගය පිළිබඳ දේශන පැවැත්වීම කරලා තියෙනවා. ඔය විදිහට අධ්‍යාපන ලේඛන දේශන ක්‍රම තුල අනුකම්පාව උත්සාහ කරනවා තමන්ගේ හින්දු ආගම කතෝලික ආගමකට නොවි ආරක්ෂා කරගන්න. ඊට පස්සේ මේ ව්‍යාපාරයේ විවිධ කේලගේ තවත් පුද්ගල දෙන්නෙක් හිටියා. ඒ තමයි පොන්නම්බලම් රාමනාථන් සහ ඔහුගේ සහෝදරයා පොන්නම්බලම් අරුණාචලම් කියන දෙන්නා. මේ දෙන්න තමයි නාවල්තුමාගෙන් පස්සේ මේ ව්‍යාපාරයේ ඉදිරියට අරන් යන්නේ. රාමනාථන් මහත්තයා තමන්ගේ පෞද්ගලික මුදලින් රාමනාථන් විශ්වවිද්‍යාලය, රාමනාථන් විද්‍යාලය, ඊළඟට පරමේශ්වර වගේ පාසල් ඇති කිරීම කළා. අරුණාචල මහත්තයා හින්දු පුනරුජීවනයේ සඳහා වැදගත් කළා කටයුතු කරා. මේ දෙන්න දේශපාලන අතින් අපේ ලාංකිකයන්ට ලංකා ඉතිහාසයට වැදගත් වෙනවා. හොඳයි ඊළඟට අපි යන්නේ මුස්ලිම් ව්‍යාපාරයට. මේවා ටිකක් කලබලේ අපි කියාගෙන කතා කරගෙන යන්නේ කලින් කරලා තියෙන මේ මතක් කරනවා විතරයි. ඔයගලන්ට මම වීඩියෝ කොහොමත් දානවා YouTube එකට. ඔයගලන්ට නැවත නැවත ආයෙත් අහලා මේ කරුණු ටික මේ තේරුම් ගන්න. මුස්ලිම් ආගමික ව්‍යාපාරයේදී ගොඩාක් මහන්සි වෙච්ච කැප වෙච්ච කෙනෙක් තමයි MC සිද්ධිරෙද්දේ මහතා. MC සිද්ධිරෙද්දේ මහතා කරන්නේ අරවමයි පුතේ අධ්‍යාපන. මොකක්ද අධ්‍යාපනය කරන්නේ? මරදානේ සහීරා විද්‍යාලය ආරම්භ කිරීම කරනවා. මරදානේ සහීරා විද්‍යාලය ආරම්භ කිරීම කරා. ඊට පස්සේ මද්රාසා පාසල් මේක ආරම්භ කළේ තමයි ෆ්‍රෙඩරික් නෝත්. න්‍යාකරේ මේක ප්‍රතිසංවිධානය කරා. මුස්ලිම් ආගමික පාසල් විශේෂයක් මද්රාසා පාසල් කියන්නේ ඒවා නැවත ප්‍රතිසංවිධානය කිරීම කරා. ඊළඟ මෙයා දක්වන තවදුරටත් තමයි මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනය යොමු වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මහනුවර මුස්ලිම් බාලිකා පාසලක් ආරම්භ කිරීම කරනවා. මහනුවර මුස්ලිම් බාලිකා පාසලක් ආරම්භ කළා. එතකොට මෙන්න මේ විදිහට මරදානි සයිරා විද්‍යාලය හදලා මද්රාසා පාසල් සංවිධානය කරලා මුස්ලිම් බාලිකා පාසලක් ආරම්භ කිරීම කරා. මේ වගේ දේවල් අධ්‍යාපනය අතින් කළා. ඊළඟට ලේඛන අතින් ළමයි. හරිද? ලේඛන අතින් මෙයා කලේ මොකද්ද? මෙයා පුතේ පුවත්පත් ආරම්භ කිරීම කරා. මුස්ලිම් නේෂන් නේද? ඊළඟට ඥාන දීපන් මේ වගේ පුවත්පත් ආරම්භ කිරීම කරා. හරිද? එතකොට මට කලින් කියන්න බැරි වුණා නාවලතුමත් පුවත්පත් ආරම්භ කිරීම කළා. එකක් එයාගේ ලේඛන සේවාවට යන්න පුළුවන්. පුවත්පත් ආරම්භ කිරීම කළා. ඊළඟට දේශනාවක් පැවැත්වුවා. ජනතාව ඉන්න තැන්වල ගිහලා දේශන පැවැත්වීම කළා. මේකට මේ ව්‍යාපාර උදව් වෙච්ච කීප දෙනෙක් හිටියා පුතේ මෙයාට. එක්කෙනෙක් තමයි ඔරාබි පාසා කියන කෙනා. මෙයා ඉදිරි ලංකාවේ ඇවිල්ලා මේ සිද්ධිලෙප්පට වඩා උදව් කරලා තියෙනවා මේ ආගමික ව්‍යාපාරය. ඊළඟ සිද්ධිලෙප්පෙන් පස්සේ මේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන්න දායකත්වයෙන් වැදගත් පුද්ගලයෙක් තමයි පී.බී. ජයා මහතා. එයා මරදාන සයිරා විද්‍යාලයේ විද්වත්පතිවරයා බවට පත් වෙලා මරදාන සයිරා විද්‍යාලය නැවත නගා සිටු සඳහා විශාල සේවාවක් විශාල දායකත්වයක් ඉෂ්ට කරලා තියෙනවා. ඔය විදිහට මොකද කරේ? බුද්ධ ආගමික පුනරුජීවන ව්‍යාපාරය ලංකාවේ ඉදිරියට අරගෙන ගියා. දැන් ආයි අපි ඔබ සාරාංශ කරලා තෝරන දැනගන්න ඕනේ. මිෂනාරින් තමන්ගේ ආගම ජාති කරන්න ගත්ත ක්‍රියාමාර්ග අධ්‍යාපනය ලේඛනය දේශනය අපේ බෞද්ධයෝ කරේ මොකද්ද? පන්සල් හදලා පිරිවෙල් දියුණු කරලා බෞද්ධ ඉංග්‍රීසි පාසල් හදලා අධ්‍යාපනයට උත්තර දෙනවා. ඊළඟට නාවලතුමා සෛව ප්‍රකාශ විද්‍යාලය
පාසල් අදලා හින්දු අය උයර ගන්නවා ඊළඟට මරදාන සෛරා මුස්ලිම් බාලිකා පාසල් මද්රසා පාසල් සංවිධානය කරලා ඉස්ලාම් කට්ටිය අධ්‍යාපනය තමන්ගේ ආගම පෙරගන්න උත්සාහ කරනවා ඊළඟට ඉංග්‍රීසි මාසික දුරකල ලංකා නිදානය වගේ පුවත්පත් අදලා සංගරාද ලාංකන ප්‍රචාරකයන්ගේ අපේ කට්ටිය සිංහල ජාතිය සරසවි සඳරස සිංහල බෞද්ධ පුවත්පත් හදනවා ඊළඟට හින්දු අයත් නාවලතුමා ලේඛන කටයුතු කරනවා ඊළඟට මුස්ලිම් වේෂන් ඥානදීපන් වගේ පුවත්පත් ඉස්ලාම් කට්ටිය අදලා ආගම ප්‍රචාරය කිරීම කරනවා ඊළඟට දේශන යටතේ අපේ කොට්ටාස තුන්කොල්ලම මිෂනාරී දේශනවලට සමානව තැන් තැන් වල ගිහලා අපේ ආගම ප්‍රචාරය කිරීම කරනවා. එහෙනම් මේ ටික තමයි පුතේ ඒ පාඩම බලාගන්න තියෙන්නේ ටිකක් බොහොම ලේසි පාඩමක්. ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ගොඩාක් ලේසියෙන් උත්තර ලියා ගන්න පුළුවන් පාඩමක්. right? අපි එහෙනම් යමු ඊළඟට පස්වෙනි පාඩමේ ප්‍රශ්න ඇහෙන ටිකට පස්වෙනි පාඩමේ කියන්නේ වතු වගාව වතු වගාව කියන පාඩමක් ටිකක් වැදගත් පාඩමක් විතාන විපාලයේ ඕගොල්ලන්ට මේක ආවොත් ටිකක් ලේසියෙන් ලියා ගන්න පුළුවන් පුතේ. හරිද? ලංකාවේ ක්‍රමානුකූල වතු වගාවක් මුලින්ම ආරම්භ කරේ ළමයි ලන්දේසි. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් පස්සෙන් ලංකාවේ ක්‍රමානුකූල වතු වගාවක් ලන්දේසි ආරම්භ කරා. නමුත් වඩාත්ම වතු වගාව දියුණු වෙන්නේ ඉංග්‍රීසි කාලය තුල. ඉංග්‍රීසි මුලින්ම පුතේ ආරම්භ කරපු භෝගය තමයි කෝපි. පළවෙනි ආර්ථික භෝගය තමයි කෝපි. එඩ්වර්ඩ් බාන්ස් සාන්දුකාරවරයා තමයි ලංකාවේ පළවෙනි වතාවට කෝපි වත්කක් කියලා පොතෙන් කෝපි අත්දැක බැලීම කරේ. උඩරට ප්‍රදේශයේ සාර්ථකව කෝපි ලැබෙන බව එඩ්වර්ඩ් බාන්ස් තේරුම් ගත්ත යනවා. කෝපි වගාව ලංකාවේ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා මේකෙන් පස්සේ. කෝපි වගාව ව්‍යාප්ත වෙන බලපාපු හේතු ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ. එකක් තමයි කෝපි වලට යුරෝපයේ ලැබෙන සිල්ලු. ඒකට එක හේතුවක් තමයි පුතේ අමධ්‍යම ව්‍යාපාරයේ බලපෑම. යුරෝපයේ අමධ්‍යම ව්‍යාපාරයක් ඇති වුණා. ඒගොල්ලෝ කව මත්පැන් වෙනුවට බොන්න කෝපි කියලා. මත්පැන් වලට කෝපි බොන්න කියලා කිව්වේයි එතකොට අර මත්පැන් මේ පිටරට කට්ටිය පුතේ මත්පැන් බොන්නේ තමන්ගේ ශරීර උෂ්ණත්වය පවත්වා ගන්න. ඒතර කෝපි වලටත් ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා ශරීරයට හානියක් නැහැ. කෝපි බිව්වයි කියලා. ඒ නිසා කෝපි භාවිතයේ විශාල වශයෙන් ප්‍රචලිත වුණා. ඊළඟට කෝපියෙන් ඉහළ ලාභ ලබා ගන්න පුළුවන්. අපේ ප්‍රධාන තරංගකරණයේ බටහිර ඉන්දිය පොදුවේ. ඒතෝනේ බටහිර පොදුවේ දුප්පත්වල කෝපි වගාව බිඳ වැටුණා. ඒතකොට මේ ආයෝජක ඔක්කොම ලංකාවට ලංකාවේ කෝපිවත් ආරම්භ කිරීම කරා. ඒ බටහිර ඉන්දිය පොදුවල දාන තාක්ෂණය ලංකාවේ පාවිච්චි කරා. ඊළඟට කෝපියෙන් විශාල ලාභ ලබා ගන්න පුළුවන්. කෝපි ලංකාවේ උඩරට ප්‍රදේශ සාර්ථක වන භූගෝලීය පරිසරයක් හොඳයි. ඊළඟට දකුණු ඉන්දිය ශ්‍රමිකයන් ගෙනලා කුලි කම්කරුවන් ගෙනලා ඉතා අඩු මිලකට කෝපි වගා කිරීමේ ඉතිහාස නිසා කෝපි වගාව කාලයක් යනකොට ළමයි මොකද වෙන්නේ? ඉතා වේගයෙන් දියුණු වෙලා යනවා. ඊළඟට පුතේ මොකද වෙන්නේ? මේ කෝපි වගාව කාලයක් යනකොට දියුණු වුණත් ඒහා සමානව පරිහානියටපත් වෙනවා. කෝපි පරිහානියට බලපාන ප්‍රධාන හේතුව තමයි එමීලියා වෙස්ටාටික්ස් කියන දිලීර රෝගය හැදෙන. එමීලියා වෙස්ටාටික්ස් කියන දිලීර රෝගය කෝපි පොඩ වෙන දිලීර රෝගයක්. මේ දිලීර රෝගය හැදිලා ළමයි මොකද වෙන්නේ? කෝපි වගාව සම්පූර්ණයෙන්ම ලංකාවේ බිඳ වැටෙනවා. කෝපි වගාව බිඳ වැටුණාට පස්සේ කෝපි වතු වගාකරුවෝ තවත් බෝල කීපයක් හඳුන්වා දෙනවා. එකක් තමයි සින්කෝනා භෝගය. සින්කෝනා භෝගයෙන් කරන්නේ මැලේරියාව සඳහා ඖෂධයක් නිර්මාණය කිරීම කරේ. ක්විනීන් කියන ඖෂධය තමයි මැලේරියාව වෙනුවෙන් තියෙන ක්විනීන් කියන ඖෂධය තමයි මේ සින්කෝනා වලින් හදන්නේ. එතකොට ඒක නමුත් මේක පුතේ ඇවිල්ලා බෙහෙත් කරලා ගියා. මිනිස්සු තේබුණු වගේ සින්කෝනා බොන්න බෑ. සින්කෝනා බොන්නේ කවලේ හැදිච්ච කට්ටිය විතරයි. ඒ නිසා මේක ඖෂධ පැලෑටියක් නිසා තියෙන ඉල්ලුම අඩු වුණා. ඒ නිසා කෝපි වෙනුවට ආදේශකයක් ලෙස සින්කෝනා තරම් සාර්ථක වුණේ නැහැ. ඊළඟට පාවිච්චි කරා පුතේ කොකෝවා සාර්ථක වෙන්නේ නැහැ. මොකද කොකෝවා උන්ගේ මාතලේ දිස්ත්‍රික්කයේ විතරයි. ඊළඟට තව ගැටලුවක් තිබුණා කොකෝවා වලට මේ
අවශ්‍යයි. ඒකට වෙනම පිළිවෙලක් තියෙනවා. ඒ නිසා පිළිවෙල වැඩි වුණා. ඊළඟට තව බලපෑවේ මොනවද මේ මාතලේසි විතරයි වගා කරන්න පුළුවන් වෙන නිසා කොකෝවා වගාවත් අසාර්ථක වෙනවා. ඊළඟට පුතේ මොකද වෙන්නේ? ලංකාවට වැදගත්ම වගාව තේ වගාව. මේකේ පොඩ්ඩක් මතක තියාගන්න ඕගොල්ලෝ ජේම්ස් ටේලර් කියන නම. ජේම්ස් ටේලර් තමයි ලංකාවේ පළවෙනි වතාවට තේ ඵලයක් රෝපණය කරන්නේ මානුවර දිස්ත්‍රික්කයේ හේවායට ලූල් කඳුර කියන වතුයාය. ලූල් කඳුර කියන වතුයායේ පළවෙනි වතාවට ජේම්ස් ටේලර් තේ භෝගය රෝපණය කිරීම කරනවා. එතකොට ඒක ඉතා සාර්ථක වෙනවා. ඉතා සාර්ථක ලංකාව පුරා තේ වගාව ව්‍යාප්ත වෙලා යනවා. ඒකට බලපාපු හේතු යුරෝපයේ හොඳ ඉල්ලුමක් තිබුණා. ඊළඟ ලංකාවේ පස දේශගුණයේ තේ වලට ඉතා යෝග්‍යයි. ඊළඟට ලංකාවේ වැඩි වැඩියෙන් ලන්ඩන් වල තේ අපනයනය කිරීම කළා. ඊළඟ මේ කාලෙම 1968 පෙරළුතේ කොළඹ මහා මාර්ගය ඊට පස්සේ කොළඹ දුම්රිය මාර්ගය හැදලා තිබුණේ. ඒ නිසා මොකද උනේ? ඒ හරහා පහසුවෙන් ලාභදායක ප්‍රවාහ කටයුතු කරන්න පුළුවන්කම තිබුණා. ඊළඟ ලාභීන යන්ත්‍රානුසාරී ලංකාවේ තත්ත්වය උසස් තේ නිෂ්පාදනය කිරීම කරා. මේ වගේ හේතු මත තේ වගාව ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ගිය අදටත් තේ වගාව ලංකාවේ තියෙනවා මානුවරේදී බදුල්ල මහනුවර රත්නපුර ගාල්ල වගේ ප්‍රදේශවල තේ වගාව කිරීම කරනවා. අදටත් ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උපයන භෝගයක් විදිහට තේ කියන එක හඳුන්වන්න පුළුවන් අපිට. ඊට පස්සේ තවත් භෝගයක් ඒගොල්ලෝ හඳුන්වා දුන්නා රබර්. රබර් භෝගයත් හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයන්මයි. සෙනරත්තු උද්භිද උද්‍යානයේ තමයි පළවෙනි රබර් පැලය රෝපණය කිරීම කරේ. ඊළඟට පොල් කියන එක පුතේ බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් භෝගයක් නෙවෙයි. පොල් ලංකාවේ ඉස්සරක් තිබුණා. නමුත් වාණිජමය අරමුණකින් පොල් වගාව ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයේ කාලේ. කියන අපි ඉස්සර පොල් වගා කරේ පුතේ අපිට මේ මොනවද අපේ පරිභෝජනෙට පමණයි. නමුත් විදේශීය කියන්නේ පිටරට ආපනයන කිරීම අරමුණු පොල් වගාව සිද්ධ වුණේ මේ කාලය තුල ඉංග්‍රීසි පාලනය යටතේ. එහෙනම් එතකොට පුතේ බලන්න මේගොල්ලෝ ආරම්භ කරා මුලින්ම කෝපි අසාර්ථක වෙච්ච නිසා සින්කෝන කොකෝවා තේ රබර් පොල් කියන වගාවන් ව්‍යාප්ත කිරීම කරා. දැන් වගා හයක් වලට මම කියලා දුන්නා කෝපි සින්කෝන කොකෝවා තේ රබර් පොල්. නමුත් මේක උඹලා විභාගයට අහන්න පුළුවන් බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් වාණිජ භෝග. බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් කෝපි කියන්නේ පුතේ ලංකාවේ තිබ්බ ලන්දේසිනුත් වැවුවා. ඒ නිසා බ්‍රිතාන්‍ය හඳුන්වා දීප ගන්න නෙමෙයි. නමුත් සින්කෝනා කොකෝවා තේ රබර් මෙන්න මේ හතර බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් භෝග. ඒ නිසා ඔයගොල්ලෝ විභාගයට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් ආර්ථික භෝග අතරක් කියන්නේ කිව්වොත් වාණිජ භෝග අතරක් කියන්නේ කිව්වොත් මේ අතර කියන්නේ හරිද? ඊළඟට ඔයගොල්ලෝ බලන්න ඕනේ තේ ඇයි ව්‍යාප්ත වුනේ කෝපි ඇයි ඉක්මනින් ව්‍යාප්ත වුනේ කියන ළඟට ප්‍රධාන පරිශනායතන තියෙන තැන් තේවල ප්‍රධාන පරිශනායතන තියෙන මානුවර දිස්ත්‍රික්කයේ තලවකැලේ රබර් වල තියෙන කරුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොල් වල තියෙනවා පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත උණුවිල කියන ස්ථානයේ පොල් පරිශනායතනයක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට දැන් ඔයගොල්ලෝ බලන්න ඕන පුතේ විභාගයට අහන්නේ ඔයාට වඩා රචනා ප්‍රශ්න දැනෙන්නේ වතු වගාව සම්බන්ධ පරිබාහිර කාරණා. හරිද? පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන් පරණ පේපර් වල අහලා තියෙනවා වතු වගාව නිසා ලංකාවේ ප්‍රවාහණය දුරුුනේ කොහොමද කියලා. උන්නෝ හොඳ ප්‍රශ්නයක්. වතු වගාව නිසා ලංකාවේ ප්‍රවාහණය දුරුුනේ කොහොමද ළමයි? එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න උඩරට තමයි ප්‍රධාන වශයෙන් වතු වගාව ව්‍යාප්තුනේ තේ රබර් වගේ ආදී වැවුනේ. එතකොට මේ අපනයනය කරන්න ළමයි පාතරට ප්‍රධාන වරාය ඉස්සර ලංකාවේ කොළඹ වරායට අරගෙන ඉන්නවා. එතකොට මේ උඩරට තියෙන නිෂ්පාදන පුතේ කොළඹ වරායට අරගෙන ඉන්න නම් හරිද? ඒ සඳහා අවශ්‍ය මාර්ග පද්ධති දියුණු කරන්න. තේරුණාද? ඒ සඳහා අවශ්‍ය මාර්ග පද්ධති දියුණු කරන්න. පළවෙනියට එතකොට එඩ්වර්ඩ් බාන්ස් සාන්දුකාරවරයා. ඒ නම හොඳට මතක තියාගන්න ඕනේ. එඩ්වර්ඩ් බාන්ස් සාන්දුකාරවරයාගේ මූලිකත්වයෙන් කොළඹ නුවර මහා මාර්ගය නිර්මාණය වීම වුණා. ඒ නිසා පුතේ ඉතුරුනේ තවලම් ක්‍රමය වෙනුවට කරත්ත පාවිච්චි කරන්න පුළුවන්. තවලම් ක්‍රමයේ ඉස්සර පුතේ මේ බාණ්ඩ පරයන කරේ සතෙක්ගේ පිට
නමුත් ඊට වඩා කරත්ත පාවිච්චි කරලා වාහන ප්‍රවාහනය කරන අවස්ථාව ලැබෙනවා. කොළඹ නුවර මහා මාර්ගයේ මේ සෑදීමත් එක්ක වාන්සා අඳුපාරවරය. ඊළඟට පුතේ අර කාර් විප්ලව ඉගෙන ගත්තා වගේම මේ ගොඩබිම් මහා මාර්ගය හරහා වාහන ප්‍රවාහනය කිරීමේදී යම් යම් ගැටලු තිබුණා. එකක් තමයි එකපාරකට අරන් යන්න පුළුවන් ප්‍රමාණය පොඩි කරත්තෙන් අරන් යනකොට වරකට අරන් යන්න පුළුවන් ප්‍රමාණය පොඩි. ඊළඟ මේ කරත්තේ යනකොට මේ බොන්නුගේ පුර ගැටිලා පාරවල් ඉක්මනට කැඩෙනවා. ඒ නිසා පුතේ එංගලන්තයේ ඔය ප්‍රශ්න තිබුණා. එංගලන්තයේ ඒ නිසා මොකද කරේ විශේෂයෙන් මහා මාර්ග වලට ලාභදායක ප්‍රවාහන ක්‍රමයක දුම්රිය මාර්ගය හඳුන්වා දීම කරා. එතකොට ලංකාවේ වතුවකරු ඉල්ලුවා මහා මාර්ග වෙනුවට දුම්රිය මාර්ග හඳුන්වා දෙන්න කියලා. ඒ නිසා හෙන්රි වෝඩ් නම මතක තියාගන්න ළම හෙන්රි වෝඩ්ගේ මූලිකත්වයෙන් මොකද කරේ කොළඹ නුවර දුම්රිය මාර්ගය නිර්මාණය වුණා. ඊට පස්සේ උඩරට සම්බන්ධ කළා රට වටේටම මහා මාර්ග දුම්රිය මාර්ග නිර්මාණය කිරීම කරා. ඊළඟට කොළඹ වරාය වෙනකොට මෝසම් කාලවකදී කොළඹ වරායට වැඩිකොට ගෑනවා. එතකොට වරාය වැඩි යන ප්‍රමාණයක් නවත්තන්න බෑ. ඒ නිසා විලියම් ග්‍රෙගරි කියන ආණ්ඩුකාරවරයා මේ කොළඹ වරායේ වැඩිවත් කරලා බ්‍රේක් වෝටර් බැලුවා. ඒ කියන්නේ දිය කඩනය. එතකොට ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රේක් වෝටර් බැලුවා. දිය කඩනය. දිය කඩනය කිරීමත් එක්ක ළමයි කොළඹ වරාය ලංකාවේ ප්‍රධානම වරාය බවට පත් වෙනවා. එනම් මට කියන විභාගයට වොත් ශ්‍රී ලංකාවේ මේ වතුවගාව ප්‍රවාහනය කිරීමේ බලපාපු ආකාරය නැත්නම් වතුවගාව නිසා ලංකාවේ ප්‍රවාහනය දියුණුව කරුණු තුනකින් පෙන්නන්න පොත් පළවෙනි එක තමයි මහා මාර්ග ඉදිවීම. මොකටද මේ මහා මාර්ග දුම්රිය මාර්ග දෙක විදිහේ ළමයි වතුවාස් නිෂ්පාදන කොළඹට අරගෙන එන්නත් වතුකරයට අවශ්‍ය පහසුකම් සපයීමට තමයි මහා මාර්ග දුම්රිය මාර්ග ඉදිවීම සිද්ධ වෙන්නේ. ඊළඟට වරාය සංවර්ධනය වෙනවා. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාට කොළඹ වරාය සංවර්ධනය වෙලා ලංකාවේ අද වනකොට ප්‍රධානම වරාය බවට කොළඹ වරාය පත් වෙනවා. ඒ තුන පොඩ්ඩක් පාඩම් කරගන්න ඕගොල්ලෝ වතුවගාව ප්‍රවාහනය දියුණුවට බලපෑ කොහොමද කියන්නේ. ඊළඟට ඔයාලට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ. බ්‍රිතාන්‍ය පාරට මේ වතුවගාව නිසා ලංකාවේ ආර්ථිකයට වෙච්ච වෙනස්කම්. වතුවගාව නිසා ලංකාවේ ආර්ථිකයට වෙච්ච වෙනස්කම් මොනවද කියලා. ඔන්න පළවෙනි එක තමයි පුතේ ලංකාවේ ආර්ථිකය ධනවාදී ආර්ථිකයක් බවට පත් වෙනවා. ධනවාදී ආර්ථිකයක් කියන්නේ ආනයන අපනයන මත පදනම් වෙච්ච ආර්ථිකයක්. ආනයන අපනයන විස්තර දුන්නේ අපේ ස්වයංපෝෂිත ආර්ථිකයක්. අපිට අවශ්‍යද අපි නිෂ්පාදනය කිරීම කරා. නම් බ්‍රිතාන්‍යයන් දීවගාවට එච්චර අවධානයක් යොමුකලේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ වැඩි අවධානයක් යොමුකලේ වතුවගාවට. ඒ නිසා ලංකාවේ ධනවාදී ආර්ථිකයක් ඇතිවීම සිද්ධ වුණා මේ කාලේ. ඒක ප්‍රතිඵලයක් විදිහට පුතේ මොකද උනේ ස්වයංපෝෂිත ආර්ථිකයේ දිගටම සිද්ධ වෙනවා. ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථිකයේ පිටරටේ වතුවගාවේ ප්‍රතිඵලයක් විදිහට ඉස්සර බුදුගෝවිද චන්ද්‍රාගතේ පෙර රජුරු අංකයක අවධානය දුන්නු. වැව්වම මතල එළමාර දතල ප්‍රතිසංස්කරණය කරලා ඒ සඳහා වෙනම ක්‍රියාමාර්ග අරගත්තා. නමුත් බ්‍රිතාන්‍ය රජයට එහෙම ලැබුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ වතුවගාවට අවධානය යොමු කළා. ඒ නිසා ස්වයංපෝෂිත ආර්ථිකයේ බිඳ වැටෙනවා මේ කාලය තුල. ඊළඟට නව රැකියා අවස්ථා ඇති වෙනවා. එකක් වැදගත්. අපේ ආයත නව රැකියා අවස්ථා ඇති වෙනවා. ඒ නිසා දේශීය ධනවත් පන්තියක් දී වෙනවා. දේශීය ධනවත් පන්තියක් කියන්නේ කියන්නේ පුතේ පිටරටින් නම් කවුරු හරි ලංකාවට එන ආයෝජකෙක් ලංකාවට ඇවිල්ලා එයාට ඕනේ කෝපි වත්තක් ඒ වත්තක් දාන්න. ඒතකොට ඒ කැරෑ ඉඩමක් නම් පුතේ මුලින්ම ඉඩම සුද්ධ කරගන්න ඕනේ බැලින්ද. ඒතකොට ඒ සුද්ධ කරගන්නට එයාට එංගලන්තෙන් මිනිස්සු ගෙන්නන්න බෑ. ලංකාවේ ඒවල ඕනේ කරන කොන්ත්‍රාත්යක්. ඒගොල්ලෝ කරන්නේ පුතේ කොන්ත්‍රාත්යක් අරගෙන මේ වත්ත සුද්ධ කරලා දෙන්න. එතකොට සුද්ධ වෙනවා කොන්ත්‍රාත්තුවක් එක්කම වෙනවා කීයක් ඕනද මේ වක්ත සුද්ධ කරලා දෙන්න රයිට් වෙන්න සල්ලි අර මොකද කරන්නේ කොන්ත්‍රාත් මිනිස්සු ගම්වල මේ වක්ත සුද්ධ කිරීම කරනවා. ඊළඟට මේ පාරවල් හදන්න ඕන මේ වත්තේ යන්න ඇවිදගෙන යන්න බෑ වාහන යන්න පාරවල් තියෙනවා. ඒතර පාරවල් හදන සුද්ධට එංගලන්තෙන් මිනිස්සු ගෙන්නන්න බෑ. ඒකට වෙනම කොන්ත්‍රාත්තුවක් කීයක් යනවද මෙන්න මේ පාරවල් හදන්න දෙන්න රයිට් වෙන්න සල්ලි කොන්ත්‍රාත්තුවක් මොකද කරන්නේ ඒක හදලා දෙන්න. ඊළඟ ගොඩනැගිලි ඉදි කිරීම මේ ෆැක්ටරියක් දාන්න ඕන පුතේ.
එතකොට මොකද කරන්නේ එංගලන්තේ මේසන් පාස් වෙලා යනගෙන නෑ ලංකාවේ කොන්ට්‍රාක්ට් කරනවා කියා රයිට් කීයක් යනද වෙන්න ප්ලෑන් එක මේක ගන්න වෙන්න සල්ලි එයාලා මොකද ශ්‍රී ලංකාවේ දේශීය ධනවත් පන්තියක් ගොඩනගා ගැනීම තුරාට පොළොව හිමියන්ගෙන් පුතේ 65ක් විතර ඉතිය ලාංකිකයා අන්න එතකොට අපේ පොළොව පුතේ බෞද්ධයක් නේ අපේ අර ඊළඟට මේ වතුවගා කරේට අවශ්‍ය දුක භාණ්ඩ සිල්ලර දුගා භාණ්ඩ සිල්ලර වෙනදාම් කරන් නේද ඒ වගේ දේවලුත් අපේ අතටයි ආවේ නිසා නවරැකිය අවස්ථාවේ විලා දේශීය ධනවත් පන්තිය ගොඩනගා ගැනීම සිද්ධ වුණා ඊළඟ තවත් වැදගත් දෙයක් තමයි පුතේ ආර්ථික යටිතල පාසුකම් මොනවද ආර්ථික යටිතල පාසුකම් කියන්නේ ප්‍රවාහන සංනිවේදනයේ ගබඩාකරණය ඔයගොල්ලෝ කොමර්ස් වල ඉගෙන ගන්න උපකාරක සේවා කියලා මේ හැම දෙයක්ම දිනුම සිද්ධ වුනේ මේ කාලය තුල ඒ නිසා ආර්ථික යටිතල පාසුකම් දිනු වීමත් මේ කාලය තුල දකින්න ලැබුණා. අපි කතා කරේ වතුවනසා ලංකාවේ ආර්ථිකයේ වෙනස්කම් ධනවාදී ආර්ථිකයක් ඇති වුණා ඊළඟ පෝෂිත ආර්ථිකයේ විදවැටීම සිද්ධ වුණා නව රැකිය අවස්ථා ඇති වුණා ආර්ථික යටිතල පාසුකම් මේ දිනුවක් ඇති වෙන්න පටන් ගත්තා ආරම්භ වෙන්න පටන් ගත්තා හරිද එහෙනම් අන්න ඒ කරුණු ටික අපි ලියනවා මොකද වතු නිසා ලංකාවේ ආර්ථික වෙනස් වීම කියන්නේ උදාහරණයක් තවත් ස්ථාන පුළුවන් බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ පාරම්පරික කෘෂි කර්මාන්තය වෙනස් වෙන්න හේතු පාරම්පරික කෘෂි කර්මාන්තය බිඳ වැටීමට හේතු ඒක නම් ගිය සතිය අපි කතා කරා 48 කරන්ට හේතු ලියුවා නම් හරි නේද අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අවශ්‍ය කරා ඒකට උඩ වැව්වම් වැලවේලි ප්‍රතිසංස්කරණ ගන්න බැරි වුණා ඊළඟට ඒගොල්ලෝ බුදුරින් පනතරා මොකද කරේ ලංකාවේ පාරම්පරික ඉඩම් ටික ඔක්කොම ඒගොල්ලෝ ලබා ගත්තා ඒ වතුවා කරන මිලේ ලබා දුන්නා ඊළඟට ඒ වතුවගාවට එලිපෙරුනේ කඳුකර ඉඩම් මේ කඳුකර ඉඩම් එලිපෙරි වෙනකොට පහත බිම් වල තිබු කුඹුරු ඉඩම් විනාශ වෙලා යනවා ඒ පාංශු පාදනය වෙනවා ඊළඟට මේ මොනවාද මඩ ගංගාවලට එකතු වෙලා සනිත ගම් වතුර තරජන ඇති වෙනවා අන්න ඒ වගේ දේවල් නිසා කඳුකර උස්බි වර්ෂාව අඩු වෙනවා ඒ වගේ කඳුකර බිම්පුත් ඒ වතුවගාවට එලිපෙරි වෙන එක පල්ලය පහත් රට පීති කුඹුරු වගාවට ප්‍රශ්නයක් වෙනවා හරි එහෙනම් ඒකත් අපිට ලියන්න පුළුවන් ඒ ප්‍රශ්නේ ඊළඟට ඔයගලන්ට අහන්න පුළුවන් පුතේ මේව බ්‍රිතාන්‍ය පාලනයේ වාසිය වාසි එකක් තාවත් පුතේ අපි ගමු වතුවගාව ඇතිවීම නේද විස්තර කරලා ලියතයි ලස්සනට වතුවගාව නිසා මොකද උනේ වතුවගාව නිසා මොකද වෙන්නේ ළමයි පළවෙනි එක තමයි විදේශ විනිමය අදටත් ලංකාවේ නේද නේද ඒගොල්ලෝ වාණිජ භෝගන්තුමාදීම කරනවා වාණිජ භෝග තේපොළ තේ රබර් ඊට පස්සේ කොකෝවා සිංහෝ නඳුනා දුන්න විශේෂ විදේශ විනිමයක් කාල ලංකාවට ඊට පස්සේ පුතේ ප්‍රවාහණය නැත්නම් ආර්ථික යටිතල පාසුකම් දියුණු වෙනවා හරි ඒ කියන්නේ ප්‍රවාහණය දුනා මහා මාර්ගය දුනා නේද දුම්රිය මාර්ගය වරායවල් සංවර්ධනය වුණා ඔන්න වගේ දේවල් සිද්ධ වෙනවා ඔන්න වෙනම ලියන්න පුළුවන් වතුවගාව ඇතිවීම ඊළඟ වාණිජ භෝග හඳුන්වා දීම මහා මාර්ග දුම්රිය මාර්ග වරාය සංවර්ධන ප්‍රවාහණය දියුණුව ඊළඟ සංනිවේදනයේ තුන අපි කාර්යක්‍රියා පාඩමකට ගත්ත නේද සංනිවේදනයක් දියුණුවා ඊළඟ විදේශ විනිමය නව රැකිය අවස්ථාවක් දුන්නා ලංකාවේ මිනිසුන්ට එයාලා දේශීය ධනවත් පිරිසක් බිහි වුණා මේ වගේ වාසි බ්‍රිතාන්‍ය පාලනසා සිද්ධ වෙනවා ඊළඟ ඔයාලට අහන්න පුළුවන් පුතේ බ්‍රිතාන්‍ය පාලනසා ලංකාවේ අවාසි මොනවද ඇති වෙන්නේ පුතේ ලංකාවේ අවාසි පළවෙනි ප්‍රධානම අවාසියක් තමයි පාරම්පරික කෘෂි කර්මාන්තයේ ඉඳ වැටෙන එක මේ පාරම්පරික කෘෂි කර්මාන්තයේ ඉඳ වැටෙන එක ලොකු අවාසියක් ළමයි තේරුණාද ඒක ලොකු අවාසියක් පාරම්පරික කෘෂි කර්මාන්තයේ ඉඳ වැටෙන ඊළඟට තව මත්ද්‍රව්‍ය ලංකාවට ඊළඟට ලංකාවේ ඉඩම් නොමැති මිනිස්සු තිබුණා ඉඩම් නැති කට්ටිය දුණා පෙර රජ දවසේ පුතේ හැමෝටම ඉඩමක් තිබුණා ඉඩම් අහිමි කොටස බිහි වුණා ඊළඟට සංස්කෘතියේ ඇතැම් දේශීය අංග දේශීය සිරිත් පිරිත් සාම්ප්‍රදායික වටිනාකම් විනාශ වෙලා වටින කරගෙන පටන් ගත්තා ඔන්න ඔය වගේ දේවල් අපිට බ්‍රිතාන්‍ය පාලනසා පිළිවෙච්ච අවාසි ගණයට අතුරු කරන්න පුළුවන් ඔන්න බ්‍රිතාන්‍ය පාලනසා වෙච්ච වාසි බ්‍රිතාන්‍ය පාලනසා වෙච්ච අවාසි
ඒකත් හොඳට පාඩම් කරගන්න ඔයාලට ලියන්න. දැන් මම ආයෙ කියන්නේ පුතේ ප්‍රධාන කාරණා ටිකක් කතා කරා. වතවගුරුදා ලංකාවේ ප්‍රවාහණය වෙච්ච ප්‍රවාහණයේ වෙච්ච වෙනස්කම් කතා කළා. වතුවගාව නිසා ලංකාවේ ආර්ථික වෙනස්කම් කතා කළා. මේ ඊළඟට පාරම්පරික දුෂ්කර්මාන්ත විද්‍යාවට මොනවද හේතු කියලා කතා කරා. විතාන පාලනය වෙච්ච වාසි මොනවද? ඊට පස්සේ විතාන පාලනය වෙච්ච අවාසි මොනවද කියන කාරණා ටික කතා කරා. මේවල නෝට් පුතේ මගේ පොතේ තියෙනවා. ඔයගොල්ලන් හරවල බලුවොත් ඒ විස්තර කරලා මේකට පස්සේ උත්තරේ ලියලා ඇති. ඒ නිසා ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ටිකක් බලා ගන්න. ඊළඟට ඔයගොල්ලෝ තව පොඩි වචන දෙකක් මේකෙදි ඉගෙන ගන්න ඕනේ මේ පාඩමේ. ඒ තමයි මධ්‍යම පන්තියයි කම්කරු පන්තියයි කියන පාඩම් දෙකේ වචන කොටස් දෙක. මධ්‍යම පන්තිය කියන්නේ වචන දෙකක්. ඒගොල්ලෝ ඒ කියන්නේ උගත් ධනවත් අය. උගත් වෙන්න බලපෑ පුතේ මිෂනාරි පාසල් ඇති කිරීම කෝල් ගෲප් කවිලා ලංකාවේ මිනිස්සුන්ට ඉගෙනුවා. එතකොට අපේ ඉගෙන ගත්ත ඉගෙන පිටරට වලට වාගේ ඉගෙනගෙන ඉන්න පටන් ගත්තා. එතකොට බුදු උගත් පන්තියක් කොට නැගුණා. ඊළඟ ධනවත් උනේ කොහොමද? මම කලින් කිව්වා නව රැකිය අවස්ථා තුන වතුව දාලා යටතේ වතුවට අවශ්‍ය පාසුකම් සපයන කොන්ත්‍රාත් දෙන්න. ඊළඟට මේ මොනවාද දේශීය කර්මාන්ත පොල්වගාව මිනිරම්පතල් අරක්කුලේ අරක්කු බලපත්‍ර තිබුණේ කාර් ලයිසන්ස් තිබුණේ අපේ මිනිස්සුන්ට. ඒ දිගට තොගහා සිල්ලර වෙලඳාම් ඕවා විතාන්න කරේ නෑ රාම්පුතනවා කරේ. ඒ නිසා පුදුනේ ළමයි අර අපේ මිනිස්සු ධනවත් වුණා. ධනවත් කට්ටිය තමයි ධනවත් දෙමාපියෝ තමන්ගේ දරුවන්ව පිටරට යවලා අද උගත් මේ කරන්න පටන් ගත්තා. ඒ නිසා පුතේ අපේ මිනිස්සු ලංකාවේ වලට ගොඩට නැගුණා මධ්‍යම පන්තියක්. ඒ මධ්‍යම පන්තියේ එතකොට ඒගොල්ලෝ ධනවත් ඒ වගේම තමයි ඉංග්‍රීසි හොඳ උගත්. ඒ උගත් ධනවත් පන්තිය තමයි පුතේ අපි ලබන සතියේ කතා කරන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ගැන. ඒ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය උද්ඝෝෂණය කිරීම කරේ කවුද? මේ උගත් ධනවත් මධ්‍යම පන්තිය. එනිසා උගත් ධනවත් මධ්‍යම පන්තියේ තම උද්ඝෝෂණය එකක් වැදගත් වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ බලා ගන්න පුතේ කම්කරු පන්තිය කියන වචනේ. කම්කරු පන්තියක් ඉස්සර තිබුණේ නෑ ළමයි. ඒ මොකද අපේ රටේ ශ්‍රමය ලබා ගැනීම කරේ අනිවාර්ය සේවා රාජකාරිය හරහා. අනිවාර්ය සේවා රාජකාරිය හරහා තමයි ලංකාවේ වතුවගාට අවශ්‍ය ශ්‍රමය ලබා ගන්න. නමුත් ඔයගොල්ලෝ දන්නවා කෝල් ගෲප් වල මේ අනිවාර්ය සේවා රාජකාරිය අවශ්‍ය කරා. අවශ්‍ය කරාම තේ ශ්‍රමය මුදලට විකුණන පන්තියක් දී වුණා. ඒගොල්ලන් තමයි කවුරු කියන්නේ කම්කරු කියලා කියන්නේ. ලංකාවේ කම්කරු පන්තියේ ප්‍රධාන කොටස් දෙකකට කැඩලා තිබුණා. එකක් තමයි නාගරික කම්කරුවන්, අනිත් එක තමයි උදේ වතු කම්කරුවන්. නාගරික කම්කරුවෝ කියලා කිව්වේ නගරවල වැඩ කරපු අය. නිරෝධනයේ ඊට පස්සේ බඩු බෑම, බඩු පැටලීම, කනත්ත දැක්වීම ඒ වගේ කරපු අය තමයි නාගරික කම්කරුවෝ කිව්වේ. ඊළඟ වතු කම්කරුවෝ කිව්වේ කවුද? ළමයි වතු වල වැඩ කරපු අය. එද වත්තේ වේ කෝපි ඊට පස්සේ තේ වතු වැඩ කරපු අය වතු කම්කරුවෝ. එතන මේගොල්ලෝ ගොඩක් සිංහල අය තමයි නාගරික කම්කරුවෝ විදිහේ වතු කම්කරුවෝ ලෙස කටයුතු කරේ. ගොඩාක් කාලට ද්‍රවිඩ අය, දෙමළ අය තමයි වතු කම්කරුවෝ ලෙස වැඩ කිරීම කළේ. හරි ඊළඟ මේගොල්ලෝ දැන් කම්කරුවෝගේ ස්වභාවය තමයි පුතේ ධනපතියා කම්කරුවාගේ ශ්‍රමය සූරාකම්. ඒ කියන්නේ අඩු මුදලක් දීලා වැඩි වැඩිව මේ වැඩක් ගන්න. එතකොට මේ කම්කරුවන්ට අසාධාරණයක් වෙනවා. මේ කම්කරුවෝ පුතේ තමන්ගේ අසාධාරණ නැගී සිටීම කළා. එතකොට නැගී සිටියේ කොහොමද? නාගරික කම්කරුවන්ගේ ඒ ගුණසිංහ මාතා තමයි නාගරික කම්කරුවන් වෙනුවෙන් නැගී සිටියේ. වතු කම්කරුවන් වෙනුවෙන් කටයුතු කරේ නටේස අයියර් කියන මහතා. හරිද? එතකොට ඒ ගුණසිංහ මහත්තයා ලංකා කම්කරු පක්ෂයේ පිටවාගෙන නාගරික කම්කරුවන් වෙනුවෙන් සටන් කරා. ඊළඟට වතු කම්කරුවන් සටන් කරේ නටේස අයියර් කියන මහත්තයා තමයි ඒ වතු කම්කරුවන් වෙනුවෙන් සටන් කිරීම කරේ. ලංකාවට ඇතුණා උද්ඝෝෂණ. ලංකාවේ පළවෙනි උද්ඝෝෂණය තමයි 1893 කොළඹ මුද්‍රණකරුවන්ගේ වර්ධනය. හරිද? කොළඹ මුද්‍රණකරුවන්ගේ වර්ධනය හරිද 1893 ලංකාවේ ඇති වුණා. මේ වගේ සිදුවීම් ලංකාවේ කම්කරු පන්තියේ හරහා සිද්ධ වෙනවා. right. එතකොට අපි අද මේ පාඩම් දෙක කතා කරා. අද මේ පොඩි ගැටලුවක් තියෙනවා පොඩ්ඩක් අඳුරු වගේ පේනවා ඇති.
ඒකට හේතුව මේ වෙලාවේ අපේ මේ පන්ති කරන සභියට කරන්ට් එක නැහැ. ඒ නිසා අපි අදට පොඩ්ඩක් මේතරින් නවත්තුමු. මොකද මේ ප්‍රදේශයේ කරන්ට් එක නැහැ කියන්නේ මේ ළමයින්ටත් පන්තියට සහභාගී වෙන්න යම් නම් ගැටලු ඇති. ඒ නිසා අපි කොහොමවත් ඒක යන ඉතා ඉක්මනින් මේ පාඩම් එක අද සාකච්ඡා කිරීම කරේ. මේකේ පස්ස අපි සාකච්ඡා කිරීමක් අද කරන්න අවුරුදු දෙකකින් පොඩ්ඩක් ඒකට අදාළ දෙක කරන්න ඕ ප්‍රශ්න වලට උත්තර ටික මම කියලා දුන්නා. ඊළඟ දවසේ අපි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කර පාඩමක් කරලා ඒ විතාංග පාඩට අදාළ සීල කොටස් ටික සාකච්ඡා කිරීම කරමු. ඊළඟට ඔයගොල්ලන්ට මම සිතියම් කොටස් එක දවසකදී කරොත් අමතක වෙන නිසා මම පොඩි විනාඩි 5 වගේ කොටස් අදලා එක්ක මම ගෲප් එකට දානවා. එහෙම නැත්නම් අපේ YouTube එකට දානවා. ඔයගොල්ලන්ට පුළුවන් විතර ඒක චුට්ට බලලා දවසින් පොඩ ඉගෙන ගන්න. හරි රයිට්. එතකොට දැන් ඔයගොල්ලන්ගේ වස්සායන පළාත දකුණු පළාතේ ජීවත් වෙන දරුවෝ ඉන්නවා සමාන බෙන්තර අනුගම් පන්ති අපේ. ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා විසුදු වේදම් පාසල් යන අනිත්ට අවස්ථාවක් නැහැ වස්සායන පළාතේ දරුවන්. නමුත් ඔයගොල්ලෝ අපි මේ කරන්න ආපු වැඩේ දිගටම යනවා. ඉස්කෝලේ පටන් ගත්තත් පන්ති පටන් ගත්තත් මේ ඔන්ලයින් එක මම ඔයගොල්ලන්ගේ භාගයේ ඉවර වෙනකම් කරගෙන යනවා. නැත්නම් මගේ වැඩ කොටස ඉවර වෙනකම් කරගෙන යනවා. අපි තාම විසානේ පාලේ ඉන්නේ. පස් 4යි තාම අපිට ලියන්න පුළුවන්. මුළු පේපරේම ලියන්න පුළුවන් වෙන විදිහට අපි අදාගෙන යනවා. ඒ නිසා ඔයගොල්ලෝ බය වෙන්න එපා. අපේ පන්තියත් එක්ක රැඳිලා ඉන්න. අවිල අපි පොඩ්ඩක් ටිකෙන් ටික මේ ටික කරගෙන යන්න. එහෙනම් අද අපි කතා කරේ විතාංග පාලේ තුන්වෙනි පාඩම. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ බෞද්ධ පුරු ජීවිතයට දායකත්ව වෙච්ච පුද්ගලයෝ, ඒගොල්ලන් වෙච්ච සේවාවල්, ඒගොල්ලෝ සඳහාගත් ක්‍රියාමාර්ග. ඊළඟට පස්වෙනි පාඩම කතා කරා. ඒක ඔයගොල්ලෝ බලා ගන්න මම කලින් කියපු ප්‍රශ්න ටික, වතුවලි සලංකා ප්‍රවාහණය වෙච්ච වෙනස්කම්, ආර්ථිකයට වෙච්ච වෙනස්කම්, ඊළඟ පාරිපරික දුෂ්කරමන්ති විදුලි වෙච්ච ඇති, විතාංග පාලනේ වාසි මොනවද, අවාසි මොනවද, මධ්‍යම පන්ති කියන්නේ කවුද, කොහොමද ලංකාවේ මධ්‍යම පන්තිය ගොඩනැගෙන්නේ, කම්කරු පන්තිය කියන්නේ කවුද, කොහොමද ලංකාවේ කම්කරු පන්තිය ගොඩනැගෙන්නේ, ලංකාවේ කම්කරු පන්තියේ කොටස් මොනවද, ඊළඟට වැඩ වර්ග මොනවද කියලා ඒක පොඩ්ඩක් අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ. right එහෙනම් ප්‍රශ්න ටික පොඩ්ඩක් බලා ගන්න. අපි අදට මෙතනින් පන්ති නවත්වන විනාඩි 30කට වෙලා සිටින මොකද විදුලි බලය නැගීම නිසා. කොහොමවත් අපි ලබන සතියේ 4 වෙනි පාඩමත් එක්ක හම්බෙමු. 4 වෙනි පාඩම වැදගත් පාඩමක්. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පාඩම. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න.